साधु समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सनातामि भिक्खवे विहरत मा अनाताति අපේ ගරුකටයුතු කලවානේ මහානාම පණ්ඩිතාඳුරුත් බණ්ඩාරවෙල නන්ද පණ්ඩිතාඳුරු දෙනමගෙන් අවසරයි පින්වත් මෙහෙණින් වහන්සේලා නැත්තම් මේ ස්ථානයේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න තැන. අද මේ ඇමරිකාවේ ඉන්න අපේ දායක පිරිස තමන්ගේ ආදරණීය දෙමව්පියෝ දෙන්න වෙනුවෙන් අම්මා තාත්තා වෙනුවෙනුයි මේ පින්කම සිදු කරා. දැන් සතියකට කලිනුත් බණක් කිව්වා. අපේ දවුල් දෙන නායකයන්ගේ පන්සල. අද මේ නිලුකා මෙන්ඩිස් මහත්මිය මෙන්ඩිස් මහත්මයා පුතා දුව පවුලේ සෑම දෙනා මේ පින්කම සිදු කළා. පිනට කැමති දායක පිරිසක්. මේ කාලේ බොහෝ අයට කන්න බොන්න දුන්නු පිරිසක්. කොරෝනා කාලේ බොහෝ අයට උදව් කළා. ඒ සෑම දෙයකටම අත්තිවාරම වාගේ වැඩ සිටි අපේ මේ බණ්ඩාරවල නන්දාන. උන්වහන්සේ තමයි ශ්‍රමය කාලය ලේසි නෑ. මේ මෙතනට එනවා කියන්නේ ලේසි වැඩකුත් නෙමෙයි. උන්වහන්සේටත් විශාල පන්සලක්. මේ වස් කාලේ පළවෙනි දවසේ. වස්සානේ පළවෙනි දවස අද. ඒ කටයුතු තිබුණත් මේ නිලුකා මෙන්ඩිස් මහත්මිය ඔය මෙන්ඩිස් පවුලේ එක්ක තියෙන කල්යාණ මිත්‍ර ගුණය නිසාමයි අපේ මේ නන්ද පණ්ඩිතාඳුරු මේකට අත තිබුණේ. ඉතින් අපේ කිරම විමල ජෝති නායකාඳුරුත් අපි බොහොම කල්යාණ මිත්‍රයෝ. ඉතින් උන්වහන්සේට මම කතා කළේ නෑ. දැන් තියෙන්නේ බණ ටිකක් ගැන දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් බණ කියන්න ඕනේ මෙහෙණින් වහන්සේලාටද නිලුකා නෝනට. ඒ පවුලේ අයටද ලොකු ගැටලුවක් මට දැනුයි මතක් වුණා. එදා නම් මම බණ කිව්වේ නායකාඳුරුයි මමයි විතරයි. එදා බණ කිව්වේ කෙලින්ම මේ ඉන්න භික්ෂුණීන් වහන්සේලාට. අද ඔය පැත්ත බේර ගන්නත් ඕන, දායක පැත්ත බේර ගන්නත් ඕන. දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. මේ නංගහතුරු අමාරුවේ දාපු ඇට. උන්වහන්සේ මාව පරීක්ෂා කළාද මන් දන්නේ නැහැ. බලමුකෝ අද කොහොමද කියලා. ගැටලුවක් නැහැ. බුදුහාමුදුර හැම දෙයකම බණ කියලා තියෙනවා. මේ තරුණ පුංචි භික්ෂුණීන් වහන්සේලා හොඳට ඉගෙන ගන්න. භික්ෂුණී පාතිමොක්ෂේ හොඳට කියවන්න. ආමුරු ගොල්ලන්ට තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ 222යි. භික්ෂුණීන් වහන්සේලා උපසම්පදා වුණාම සිල්පද තියෙනවා 300 ගාන.
ඒවා කටපාඩම් කරා. කටපාඩම් කර ගන්න. මොකද එදත් අදත් කවදත් ලෝකේ විවිධයි. ගෑනු වේවා පිරිමි වේවා අපි කාලඟත් කෙලෙස්. සිවුරු දාගත්ත කියලා නෙමෙයි. දැන් ඔන්න උත්පල වන්නා. ඒ උත්පල වන්නා තෙරණිය තරම් ලස්සන කෙනෙක් තව හිටියේ නැහැ. මානෙල් මලටයි උපමා කරා. බොහොම ඇඩයි. කාන්තා ලක්ෂණ තිබිච්ච කෙනෙක්. පිරිමියෙක් වුණාම පිරිමි ලක්ෂණ තියෙන්න ඕනේ, ගැහණියෙක් වුණාම ගැහණු ලක්ෂණ තියෙන්න ඕනේ. ඒවා ලැබෙන්නේ පිනට. පිනේ විපාක. එතුමිය රහත් වෙලා කෙලෙස් නැහැ. ඔය දඹදිව තිබුණ අන්දවණී කියලා කැලෑවක්. සරත් නුවර කිට්ටුව. ඒ කැලේ නම අන්දවණී. කාශ්‍යප බුදුආමරගේ චෛත්‍යය දාන්න මිනිහෙක් ආධාරයකට කළා. ඒ මිනිස්සයා ඔය කැලේ යනකොට මංකොල්ලකාරයෝ ඇස් දෙක අන්ධ කළා. ඒ නිසා කියනවා ඒ වනයේට අන්දවණී ලොකු කතාවක් ඒක. දාවල පිණ්ඩපාත කළාට පස්සේ උත්පල වන්නා තෙරණිය ඔය අන්දවණී ගහක් යට වාඩි වුණා. මොකටද? භාවනා කරන්නම නෙමෙයි. එතුමිය රහත් වෙලා ආයේ අමුතුවෙන් භාවනා කරන්න දෙයක් නැහැ. ඒ වාඩි වෙන්නේ සමාපත්තියට, නිවන් සුව විඳිනවා කියන එකට. සියල්ල අමතක වෙනවා. නිවන් සුව විඳිනවා කියලා කියන්නේ ඒක. බුදුහාමුදුරුත් ඒක. එතන කැලේ පාරේ දැන් මෙතුමිය ඉන්නවා තද වනාන්තරයේ අලිකොටි ඉන්න කැලේ. එතනින් යනවා වැද්දෝ ටිකක්. මුලින් යන්නේ වැඩි නායකයා. ටිකක් දුරින් තමයි අනිත් වැද්දෝ ටිකේනුම් කයිවාරු ගගා එනවා. එදා කැලේ මොකද්ද කරලා තියෙන්නේ? බොහොම හොඳ එළදෙනෙක්ව මැරුවා. එළදෙනව මරලා මස් ටික තද බැඳගෙන යන්නේ. තම තමන්ට ඕන කොටස් ටික බෙදාගෙන උස්සගෙන වැද්දෝ. වැඩි නායකයාගේ අතෙත් මස් ටිකක් තියෙනවා. එනින් ගමන් දැක්කා මේ ලස්සන තෙරණිය ගහක් යට වාඩි වෙලා භාවනා කරනවා. ඒ මිනිහා දන්නේ මෙයා රහත් වෙලා මොකක්වත් දන්නේ නැහැ. නමුත් ලස්සනයි. නමුත් බුද්ධිමත් වැද්දෙක්. වැද්දා කල්පනා කළා මම දැන් මෙතනින් ගියොත් මගේ පස්සෙන් තමයි අනිත් වැද්දෝ ටික එන්නේ. මේම ලස්සන කාන්තාවක් දැක්කම ඒ වැද්දන්ගෙන් කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම වෙන පැත්තකින් යනවා කියලා ඒ වැදි නායකයා වෙන පැත්තකින් ගියා. යන්න කලින් මොකද කළේ? අතේ තිබිච්ච මස් ටිකක් අර කොළ ටිකක් අරන් ගොට්ටක් හදලා ඒකට මස් ටික දාලා ගැට ගාලා ඒ එතුමියට පේන තැනකින් එල්ලුවා. ඕනෑම පූජ්‍ය පක්ෂ කෙනෙක් අරගෙන ගියා. පූජා කළා. වෙන පැත්තකින් ගියාර වැද්දෝ ටිකක් පස්සෙන් ගියා. උත්පල වන්නා තෙරණිය සවස් වෙනකොට ඇස් දෙක ඇරියා. එතුමියට පෙනුණා මස් ටිකක් එල්ලෙනවා. ගත්තා. අරගෙන ගියා භික්ෂුණී ආරාමයට. දැන් ඒක පැත්තකින් තියලා උදේ ඒක ඉවුවා. තුන පාදාලා රසට උයන්න පුළුවන්. උයලා මුල් කොටස බුදු ආමතුමා. ඊරිදි බලෙන් ගියා ජේතවනේ. යනකොට පන්සලේ හිටපු බුදු ආමතුරු සරියුත් මුගලන් මේ ඔක්කොමල පිණ්ඩපාත ගිහින්. ඔක්කොම පිණ්ඩපාතට වැඩියා. පන්සලේ හිටියා බොහොම නරක ආඳුනම. ඒ උන්වහන්සේ නිසා තමයි විනය පිටකයේ ඔච්චර නීති දැම්මේ බුදුහාමුදුරුවෝ. ඒ ආඳුරු විතරයි පන්සලේ හිටියේ. එදා පිණ්ඩපාත ගිහිල්ලා නැහැ. ඔය ඇවිත් ඉන්නවා. මෙතුමිය ගිහින් බෑලා එයාගේ නම උදායි. උදායි තෙරුන් වහන්සේ ළඟට ගිහින් කොච්චර
මේ වුණත් උපසම්පදානේ දීලා කතා කරලා ගෞරව සමාචාරයෙන් කතා කරලා විමසුවා බුදුහාමුදුරු වැඩ ඉන්නවා. සහෝදරිය ඔක්කොම පින්ඩපාතේ වැඩිලා. මමත් දැන් වඩින්න ඕනේ පින්ඩපාතේට උත්පලවන්නක් කියලා. බුදුහාමුදුරු වැඩියම මේ ව්‍යංජනේ පිළිගන්න කියලා ඒ ආමරගේ අතට දීලා යන්න ගස්තුනා. පිටත් වෙනකොටම මේ උදායි තෙරුන් කියනවා සහෝදරිය බුදුහාමුදුරන්ට නම් අද උද රස ව්‍යංජනයක් අම්ම. මට මොකක්වත් දෙන්නේ නැති කියලා. දෙන්න දෙයක් නැහැ. ඇහුවා ස්වාමීනි මොනවද ඕන? ඔන්න බලන්න කෙලෙස් වල ඇති අපි පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ ඒකට. මොනවද ඕන? ඔය ඇඳගෙන ඉන්න අඳනේ දීපන්. අඳනේ ඉන්නේ. උදායි තෙරුන්ට අඳනේ නැති දෙයක් නැහැ. ඉල්ලුවා අඳනේ. මොකද සිතේ තිබුණ වෙන අදහසක්. මෙතනිය රහත් ලෝභකම මසුරුකම නැහැ. නමුත් දෙන්න බෑ. බෑ කිව්වා. බෑ කිව්වේ ලෝභෙට නෙමෙයි අඳනෙට තියෙන ආශාවට නෙමෙයි. අතෑරපු කෙනෙක්. නැවත ඉල්ලුවා. ඉල්ලනකොට උත්පලවන්නා තෙරණිය කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට වගේ අපිට සිවුරු අඳන ලැබෙන්නේ නැහැ. දායකව පූජා කරන්නේ ඔබ වහන්සේලා. ආම්බුරුල්ලා. ඔබ වහන්සේලාට 3 සිවුර අපිට සිවුරු 5ක් තියෙනවා. භික්ෂුණීන් වහන්සේ නමකට සිවුරු 5ක්. උපසම්පදා වෙච්ච කෙනාට. සාමාන්‍යද කෙනෙකුටත් එහෙමයි. දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනයයි ඒක 3 සිවුර. ඊළඟට සිවුරක් වතුර නානකොට ඇඳ ගන්න. ඔය අද නාන කඩේ කියන්නේ ඒකට. වතුර නානකොට භික්ෂුන් වහන්සේලා වගේ නෙමෙයි භික්ෂුණීන් වහන්සේලා ඇඳුමක් ඇඳ ගන්න උදෙන්දා. ඊළඟට ඇඳුමක් තිබුණා ඒ කාලේ දැනුත් ඔය ඇඳන් ඉන්නේ ඇටේ වාගේ ඇඳුමක්. ඒක තිබුණේ පපුවට උඩ ඉඳලා යටි බඩ දක්වා. ඔය බඩේම පේනවට වාගන්න. ලැජ්ජ බය තියෙන්නේ. ලැජ්ජයි බයයි. ඒකනේ සිවුරු පොරවනකොට කියන්නේ. ඉරිකෝපීන පටිච්චාද නැත්තම්. වැසිය යුතු තැන් වාගන්නයි යන්නේ. මේක ඉල්ලනකොට මෙතුමිය මොකද කළේ? දුන්නා. දුන්නේ කොහමද? එතනදිම අර පපුවට උඩින් තිබිච්ච ඇඳුම පාත් කළා පාලට. ශරීරේ නොපෙනෙන විදිහ උඩු කොටස පෙනුණා. අඳනේ දීලා ඉදි බලෙන් වැඩියා. භික්ෂුණීන් වහන්සේලාගේ මැද්දට බැස්සම ඔක්කොම බැලුවා මේ මොකද? කිව්වා කතා. ඔන්න බුදුහාමුදුරු නීතියක් පැනෙවුවා මේක දැනගෙන ඥාති සම්බන්ධයක් නැති භික්ෂුණී කෙනෙකුගෙන් භික්ෂුවක් සිවුරු ඉල්ලන්න තාන. ඥාති සම්බන්ධයක් නැත්තම් එබඳු භික්ෂුණියක් ළඟින් සිවුරක් ඉල්ල ගන්න තාන. නීතියක්. අදේම කවුරුත් කරලා සිවුරු ඉල්ලන්න ඒ කාලේ රෙදි නෑ. දැන් වස්සාවාසි ඊයේනේ වස් ආරාධනා කළේ ওই රෙද්ද දෙන්නේ ඒකටයි. විසාක දානෙට ආරාධනා කරලා බලාගෙන ඉන්නවා. වස්සානේ පළවෙනි වැස්ස වැටුණා. දැන් මේ වස් කාලේ අද වාගේ ඉන්දියාවේ නම් ඔන්න අද දරුණුවට වයිට් වැස්සක් වැටෙනවා. ඒක හරි සනීප වැස්සක්. දැන් නම් එහෙම නෑ දැන් ඔක්කොම ජරාවනේ. ආම්දුරෝලෝ කියනවා ස්වාමීනි තව ටික වෙලාවක් තියෙනවා පින්නපාතේ. අපි මේ වැස්සේ ටිකක් තෙමෙන්නද කියලා. නාන්න. හොඳයි කියලා බුදුහාමුදුරු බැඳිලා ඵලයලා යන්නේ. ආම්දුරෝලෝ 500ක් විතර මොකද කළේ? සිවුර අඳනේ ඔක්කොම ගලවලා තියලා වැස්සේ නැටුවා. නානෝ. විසාක පණිවිඩය යවන්නේ යන්න මේ 16 කිව්වා ගින් ආම්දුරන්ට වඩම්මගෙන ඉන්න දානෙට.
දාසිය එනකොට දැක්කා හාමුදුරුවෝ නැහැ නිගණ්ඨකයෝ ඉන්නේ. දාසි දිව්වා දුහන්න. අයියෝ පන්සලේ ඔක්කොම එළුවෙන් ඉන්නේ. ඊගුවා දේවී අපි ඉවරයි. අපේ පන්සල නිගණ්ඨකයෝ අල්ලලා. හාමුදුරුවෝ විසාක සෝවා බුද්ධිමත්. ඇය භාගයක් විතර පරක්කු වෙලා ආවා. එහෙනම් දැන් යන්නේ. බලනකොට මෙන්න ලස්සනට පාත්‍රයේ තියාගෙන පේලියට ඉන්නවා ලස්සනට. විසාක දැනගත්තයි ඇඳගෙන නාන්න දෙයක් නැහැ. නාන කඩයක් නැහැ. ඒකයි. එදා විසාක ඉල්ලීමක් කළා බුදුහාමුදුරන්ගේ ස්වාමීනි මම ජීවත් වෙලා ඉන්නකන් සවැත් නුවර. වස්සානේ පළවෙනි දවසේ සවැත් නුවර ආඳුරු කොච්චර හිටියත් බික්කුනි දෙපාර්ශවයකට. මම තමයි වැසි සලු පූජා කරන්නේ. ඒක වෙන කාටවත් මන් දෙන්නේ නැහැ. ලක්ෂයක් හිටියත් ඒ ලක්ෂෙටම මමයි දෙන්නේ. වැසි සලු. ඊයේ ලැබෙන්න තියෙන උපසම්පදා වෙච්චයි. ඒක අරගෙන ඒකේ කබ්බින්දු තියලා ඉස්සර නම් ඉතින් එහෙමයි. පඳු ගාලා අදිෂ්ඨාන කළ මාස 3ම ළඟ තියෙනවා. මාස 3. ඒ නිසා මෙන්න මෙබඳු විනය නීති ගණනාවක් පිළිපදින්න අපි දෙපාර්ශ්වයකටම සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසායි මේ සූත්‍රයේදී වදාළේ සනාතා මේ භික්කවේ විහෙරත මා අනාතා. භික්කවේ කියලා කිව්වේ ළඟම හිටපු නිසාමුරු. දැන් මෙතනදී මං කියේ භික්ෂුණීන් වහන්සේලා කියලා. උපාසක උපාසිකාව මෙතන නැහැ. නමුත් ඔයත් අන්න කියන ටික ඒ අයටත් අදාළයි. ශාසනයේ සිවණක් පිරිසේ වැඩිමාළු පිරිස තමයි භික්ඛු. බාලම පිරිස උපාසික. මධ්‍යම පිරිස දෙකයි. භික්ෂුණිය සහ උපාසක. ඉතින් බුදුහාමුදුරු වැඩිපුරම කතා කරන්නේ භික්කවේ. ඇයි ගෙදර අම්මා තාත්තා වුණත් වැඩිපුරම වගකීම් ඔක්කොම දෙන්නේ ලොකු පුතාට. ලොකු පුතා තාත්තට සමානයි. ගෙදර. මහණනි ඔබ වහන්සේලා අනාථ වෙන්න එපා. ඇයි අනාථ වෙන්න එපා කිව්වේ? දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. පුදුම දුකක් අනාථ වෙලා ජීවත් වෙනවා. ඒකයි කියන්නේ. දුක්ඛයි. අනාථ කියන්නේ මේ අම්මා තාත්තා ඒව නෙමෙයි මෙතන කියන්නේ. ඒමනම් සනාථ කරගන්න ඕනේ ජීවිතය උපවත් කරගන්න ඕනේ අර්ථවත් කරගන්න. උපන් නිසා වැඩෙනව නෙමෙයි. සිවුර දාන්නේ කකා ඉන්න නෙමෙයි කඩ නැතුව මානුනේ නෑ අපි කවුවක්. මෙතන ඉන්නේ කිසිම කෙනෙක් කඩ නැතුව ආවේ නෑ. තුන් වෙලේ මොකක් හරි කෑම වට්ටක් හරි තම්බල කෑම. කණ්ඩාව නෙමෙයි. ඒමනම් අනාථ වෙච්ච අය නෙමෙයි අපි මෙතනදී කියන්නේ ಗುಣ ධර්ම වලින් අනාථ වෙන්න එපා. පළවෙනි එක තමයි සීලය. මේ සිල්පද විතරක්ම නෙමෙයි. ඇවිදීමේදී ලස්සනක් තියෙනවා. ඒක සීලය. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. කායේ සංවරයක් තියෙනවා. සිවුර පෙරවොත් සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨානේ කායානුපස්සනා කොටස හොඳට කියවනවා නම් මෙතන පූර්ණ මධ්‍යස්ථානේ වැසිකිලි කරන හැටි ටිකක් තියෙනවා. කායානුපස්සනාව ලේසි නෑ. අද මේ වාඩි වෙලා ඇස් දෙක වහට හුස්ම ගන්නවා, හුස්ම ඇතුළට යනවා, එළියට යනවා විතරක් කරලා බෑ. ඒක නෙමෙයි භාවනාව මුලින් පුහුණුව තියෙනවා. සෑම දෙයකම සංවරකම සබ්බත්ත සංවරෝ. සබ්බත්ත කියන්නේ සෑම තැනකම. දානේ වැළඳුවත් නිදාගත්තත් දැන් ලස්සනට නිදාගන්නේ සිංහයා කියනවා. සිංහ සෙයියාව කියන්නේ. බුදුහාමුදුර සතපෙන්නේ සිංහ සෙයියාව. ඒක බලන්න යන්න ඕනේ කුසිනාරාම.
ඒ පිළිම වහන්සේ දැකලා කඳුළු බිඳුවක් ආවේ නැත්තම් ඌ මිනිහෙක් නෙමෙයි කළු කලා. සිංහෙක් වාගේ සැතපෙන දකුණු වැන්නට. සිංහයත් ඒකයි. සිංහයා නිදාගන්නේ සිංහයා නිදාගත්තම වලිගෙවත් ඒට මෙට යන්නේ නැහැ. කොහොමද? දැන් සිංහයාට වඩා උසස් මිනිස්සු. අපි නිදාගත්තොත් කොහොමද? සමහරු ගොරෝණ ගෙරවිල්ලට උඩු උඩ යනවා. සමහරු නිින්දෙනුත් කනවා චව් චව් ගාලා මොනවා කරනවද නිින්දෙනුත් කන. සමහරු ළඟ නිදාන්න බෑ පයින්ම ගන්න. සමහරු මෙතන පුදි කොලාම පෙරලි ගිහිල්ලා පාලට. තවත් සමහරු සින්දු කියනවා. තවත් සමහරු ඌ කියනවා. සමහරු නිින්ද ගියාම රෙද්ද ගලවනවා. මේ නීති රෙද්ද නැහැ. ඒකයි උපසපන් වෙච්ච බික්කු බික්කුණී අපිට දේශනා කළේ දාවල රැට සැතපෙනවා නම් කාමරයේ ඇතුලේ අගුල දානවා. දොර ඇරගෙන සැතපෙන්න තාන. දොර ඇරලා තියන්න බෑ. දොර වහන්න. දොර වහන්න කලින් ඇඳ යටේම බලන්න ඕන. දැන් උත්පලවන්නට උනේ ඕකනේ. ඇඳ යට නීති ඇංගිලා බෑ මේ මස්සිනා. ඇඳ යට හිටියේ. දැන් නම් වැසිකිලි টয়ලට් ඔක්කොම චෙක් කරන්න ඕනේ නිදා ගන්න කලින් කැමරා සෙට් කරලා තියෙනවද? කවුද දන්නේ? පරිස්සම් වෙන්න එක තමයි සීලය. ඔක්කොම බලලා ඉවරලා තමයි දොර වහන්නේ. දැන් බුදුහාමුදුරු සැතපුණාම ආනන්දහාමුදුරු පන්දම පත්තු කරගෙන බුදුහාගේ කුටිය වටේ 3 සැරයක් යනවා. බුදුහාමුදුරු කුටියේ දොර වැවුවට පස්සේ ආනන්දහාමුදුරු පන්දම පත්තු කරන වටේටම යනවා. බලම එක ලයිට් එකම නැහැ තරහකාරී වුණා. දේවදත්ත එක පැත්තකින් නිගණ්ඨනාථ පුත්‍රයා තව පැත්තකින්. ඒ නිසා අනිවාර්යයෙන්ම ආනන්දහාමුදුරු පරිස්සම් කරනවා. අයියන් පරිස්සම්. එතකොට ලස්සනට මේ නිදා ගන්න බුදුහාමුදුරු සිංහයව. දකුණු වලට සැපේ. ඉතිරි කාලේ පුරාම කලේ මොකද මේ අපිට කතා කරන්නේ? අපිට කියලා දුන්නා. අනාථ වෙන්න එපා. ජීවිතේ සනාථ කරගන්න. ආත්ම ගෞරවය කෙලස ගන්න එපා. ආත්ම ගෞරවය කෙලසුනාම අනාථයි. ඔකට හොඳ කතාවක් තියෙනවා. ජාතක ලොකු වනයක් කැලෑවක්. මේ කැලේ ඉන්නවා සිංහෙක්. කැලේ රජා. නිදාගත්තත් ඌ ලස්සනයි. අනිත් සත්තු වාගේ කෑ ගන්න නැහැ නේ සිංහයා. බුරන්නේ. සිංහයා නාද කරන. බුදුහාමුදුරු කලේ සිංහ නාද. සිංහයාගේ තෙල උණක් දැඳෙන්නේ රත්තරන් භාජනයක. නිකම් භාජනයකට දැම්මම අලකොලට වතුර දැම්මම කිලිස්සල යනවා. කණ්ඩක් උඩ නැගලා ඒ නාද කරා. ප්‍රශ්නයක් ආවම සිංහයා වෙන්න කිව්වේ ඒකයි. බල්ලට දැන් ගලකින් ගන්න. ඌ මොකද කරන්නේ? ළඟට ආපු ගලක් උඩි කරනවා. දතුත් කැඩෙනක ඌ ඒක කණ්ඩ යනවා. කවුරුනි කණ්ඩ දුන්නා කියලා. සිංහයෙකුට ගැව්වොත් ආපු එක බලන්නේ කොහෙන්ද ආවේ කියලා බලන්න. කවුද මට මේ එකක් කළේ? ඒකයි උගේ බුද්ධිමත්කම. මුර්ග රාජයා. බඩ පිරෙන්න කෑවා. සිංහයා මුලින්ම සතෙක්ව මරාගත්තම මුලින් කන්නේ මොලේ. මොලේ කාලයි මස් කන්නේ. මැරිච්ච කුණ කන්නේත් නැහැ. මැරිලා ඉන්න සතාව කන්නේ. මරලා මොලේ කන්නේ. බඩගින්නේ මැරුණත් තනකොළ කන්නේ නැහැ. ඒක තමයි යාගේ ශ්‍රේෂ්ඨකම. එදා උඹ සතෙක්ව මරාගෙන බඩ පිරෙන්න කාලා. කෑවම පිපාසයි. කැලේ ඒ කාලේ ඉදෝර කාලේ බොම පාය පිපාසයි. ගියා බොම පොකුණක් තිබුණා කැලේ මැද්දේ. ගියා වතුර බොන්න. යනකොට දැක්කා
ඈතදීම වතුරේ බෑලා ඌරෙක් වතුර බොන. ඌරා කිව්වම දන්නවා මා නින්දිත සතෙක්. අපි කාට හරි නිඳා කරනවා නම් කියන ඌරු වැඩ කරන්න එපා බං කියනවා. මා ඌරෙක් කියන්නේ. අපි වෙන මුසින්ෙක් කියලා කියනවද? ඌරා කියලා තමයි කියන්නේ. ඌරු වැඩ කියලා කියනවා. මා නින්දිත සතෙක්, ලැජ්ජ බය නැති සතෙක්. ඌ වතුර බොන. එතන විශාල ගහක් තිබුණා. කැලේ සිංහයා නතර වුණා. බුද්ධිමත් මුර්ග රාජයා කල්පනා කළා මම දැන් වතුරට ගියොත් වතුර බොන්න ගියොත් ඌරා මාව දැකලා බය වෙනවා. මාව දැකලා බය වෙන ඌරා ඌගේ ජීවිතේ බේරගන්න විල පුරා දුවන්න පටන් ගන්නවා. වතුරක් නැහැ. විලේ දුවනකොට මොකද වෙන්නේ? තියෙන වතුර ටික බොර වෙනවා, මඩ වෙනවා. ඌරට බොන්නත් නැහැ, මට බොන්නත් නැහැ. බඩ පිරිච්ච වෙලාව. මං ආවේ වතුර බොන්න. ඌ බීලා යනකම් මම ඉන්නම් කියලා සිංහයා නතර වුණා. වතුර බීපු මේ මෝඩ ඌරා උඩට ආවා. උඩට ආපු ඌරා ඔළුව උස්සලා වටේ බලනවා. බලනකොට ඌරට පේනවා සිංහෙක් ඉන්නවා ඇඟිලා. මේ මෝඩ ඌරා කල්පනා කළා සිංහයා මට බයයි. ඒකයි මාව දැකලා ඔය ඇඟිලා ඉන්නේ බයට. ඒ නිසා මේ මෝඩ ඌරා යාගේ මෝඩකම ප්‍රදර්ශනය කළා. කතා කළා සිංහයාට. ආයිබෝන් සිංහයෝ. සිංහයෝ උඹ කැමතිද බං මං එක්ක යුද්ධ කරන්න? මේ කැලේ රජාට මොකද අඩගාන යුද්ධ කරන ඌරේ. නිකන් නෙමෙයි ඌ සුදුසුකම් කියන ඌරා. අර සිංහයාට බලපං ඌරෝ මේ බලපං සිංහයෝ. උඹට තියෙන්නේ ඔලු ගෙඩියයි බඩ ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි. මට තියෙන්නේ ඔලු ගෙඩියයි බඩ ගෙඩියයි අත් දෙකයි කකුල් දෙකයි. ඉතින් වරෙන් ගේම ඌරා අඬ ගන්නවා කාටද කැලේ රජාට. බුද්ධිමත් සිංහයා බඩ පිරিলা කලබල නැහැ. බඩගිනි වුණාම තමයි කලබල වෙන්නේ. බඩ පිරিলা. ඌරා කල්පනා කරනවා කතොක් කන්නේ මොලේ විතරයි. මොලේ කන්නවත් බඩේ ඉඩ නැහැ. නිකම්ම සතෙක්ව මරලා දාන එක යුතුයකම නෙමෙයි මරුවරක් කන්න ඕන. ඒ නිසා සිංහයා බොහොම සාන්තව කතා කරලා කිව්වා අනේ ඌරෝ අද නම් බෑ බං. අද ටිකක් අමාරුයි. අසවල් දවසේ අසවල් පිට්ටනියක් තියෙනවා. ඒකේ අපි දෙන්න යුද්ධ කරමු. ඔන්න දෙන්න ගිවිසුම් අත්සන් කළා. ගිවිසුම් අත්සන් කරලා සිංහයා ගියා රැළට මේ ඌරා ගියා රැළට සිංහයා ගියා ලෙනට. ඔන්න වෙනස ඕකයි. අර රැළට ගියා මූ ගල් ලෙනට ගියා. දැන් මේ ඉන්න ඌරා නිකන් හිටපන් නිකන් ඉන්න ඌ ගියා ඌරන්ගේ රැළට ගිහින් එතන පාට් එක දැම්මා. දැන් උඹලා මං එනකොට නැගිටින්න ඕනේ හොඳද? උඹලා මට දැන් ගුරු දේවයන් වහන්සේ කියන්න ඕනේ. මම දැන් ඌරෝන්ගේ රජකම ඉල්ලන්න යන්නේ. උඹලා දැන් මට සෙලුට් කරන්න ඕනේ. මං එනකොට උඹලා නැගිටින්න ඕනේ. ඇයි මම අද සිංහෙක්ව පරද්දලා යන්නේ? සිංහයා බය නිසා යුද්ධ කල් දැම්මා. දැක්කද මාව දැක්කම සිංහයා කොච්චර බය වුණාද? උඹලත් එහෙම බය වෙන්න ඕනේ. මට මුලින් කන්න දෙන්න ඕනේ. අසුචි එහෙම දැක්කම උඹලා කන්නේ නැහැ. මුලින් මට දෙන්න ඕනේ. මම කාලා ඉතුරුනොත් තමයි උඹලා ඩැනිච් වලින් කන්නේ. හොඳද? ඊට පස්සේ මම නැගිටිනකොට නැගිටින්න. අවසරයි කියලා කතා කරන්නේ. ආ පවට් එකක් දානකොට එතන තියා ටිකක් නාකි ඌරේ. ඌට මොලේ තියෙනවා. මොලේ තියෙනවා. ඌ ඇවිල්ලා කිව්වා අනේ මෝඩ ඌරෝ උඹ සිංහයා ගැන දන්නේ නැහැ. බඩ පිරිච්ච නිසායි සිංහයා උඹව අතෑරේ. දැන් සිංහයාට බඩගින්න එනකොටම මැවි පේන ඌරන්. ඌරු ජුවල් කියන්නේ ඒකට. ඔය කියන්නේ ඌරු ජුවල් කියලා එකක් ආවේ ඕව තමයි බඩෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඌරට සිංහයාට බඩගින්න එනකොටම ඉස්සරහම මැවිලා පේන ඌරෙක්. තන් දෙන්න කියලා පයි. ඒ නිසා උඹ නිසා අපිට නිකම් මැරෙන්න බෑ.
අපිට බෑ උඹ නිසා බෑ. සිංහයාට බෑනේ දැන් මොන ඌරාද මට ටෝක් ගන්න කියලා ඔයා. වැලේ ඉන්නේ සිංහයෝ ඌරෝ ටික. ඌ ඇවිල්ලා එයා දකින්න කෙනෙක් කවල්ලන් යනවා. අපි දැම්මම පණිවිඩය යවනවා සිංහයාට උඹත් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. කරන දඬුවමක් උඹටම දෙන්න. අපි අහිංසකයි. අපි වරද කළේ නැහැ. එහෙම කියනකොට මෝඩ උරා ටිකක් බය වුණා. බය වෙලා කියනවා අනේ මම වරදක් බම් කළේ. කොහොමද දැන් මේකෙන් ගැලවෙන්නේ? උඩර වැට්ටියා. එකම ක්‍රමයයි තියෙන්නේ ගැලවෙන්න. දැන් යුද්ධේ දවසේ පාන්දරින් උඹ නැගිටලා ඵලයන් ඔය කැලේම තියෙනවා තාපසයෝ ඉන්න ආරාමයක්. එතන තාපසයෝ 50-60ක් ඉන්නවා. කැලේ භාවනා කරනවා. උඹ පාන්දරින්ම ඵලයන්. ඊළා තාපසාරාමේ පිටිපස්සේ තියෙනවා ලොකු වැසිකිලි වලක්. ඒ කාලේ টয়ලට් නැහැ වලවල් තිබුණේ. උඹ ගිහලා පැනපන් එකට. පැනලා ඇඟේ උඩට ගාගෙන ඵලයන්. උඩට ඇඟේ ගාගෙන ඵලයන්. ඌරා කැමති නා මොකද ඌරා ආසමදේ අසුචිනේ. ඌරට බුරියානි වාගේ අසුචි. ඌ ආසෝව කන්න ඌට බත් දුන්නට බෑ. ඌ ඒ ගඳටයි ඒකට තමයි ඌ ආස. ඒකනේ ඌට ඌරක් කියන්නේ. ගියා පාම. ජබොක් ගාලා පැන්න වලේ. ඇඟ පුරා මේට පෙරලිලා බටර් වාගේ ගාගන්න. ගාගෙන ගොඩා. සූර්යයා උදා වෙන වෙලාව. ටිකක් සූර්යයට පේන්නේ මේ යවුවට. ටිකක් පදන් වුණා. ආයිත් දැන් පුංචි අසුචි කන්දක්. S2 විතරයි පේන්නේ ඔක්කොම අසුචි. සිංහයා බලාගෙන ඉන්න ඌරා එනකම්. සිංහයා කැලේ ඊට මෙට කැරි ඉන්න මේ පිට්ටනියේ කෝබා යුද්ධෙට එනවා කියවනේ. බඩගිනි සිංහයාට. බලාගෙන ඉන්නකොට ඌරා එනවා ඈතදී. සිංහයා බැලුවා මේ මොකාද මේ? පෙරලි අසුචි කන්දක් වෙනවා මේ පැත්තට. ඈත ඉඳලම සිංහයා කෑගවුවා. අනේ ඌරෝ ළඟට නම් එන්න එපා. ඔමෙටපා. එන්න එපා ළඟට. බලපන් උඹේ රෝම කූපේ අසුචි. දුක්ගන්ධං වාපියේනසෝ. මනිසා මේ පලාතම ගඳයිම. උඹ කැමති වුණාට මම කැමති නෑ. උඹේක යුද්ධ කරා. උඹ දින්න මම පෙරදුනා. මම යනවා යන්න කියලා සිංහයා ගියා. ඇයි ආත්ම ගෞරවයෙන් කියන්නේ ඒක. අසුචි කැවරිච්ච උඹේ එක මම පෙරදුනා. උඹේ ඇඟේ තියෙන අසුචි මගේ ඇඟේ ගෑ. දින්නට වැඩක් නෑ ගඳ ගගා ඉන්න උණු. වැඩක් නෑ ගඳයි. පෙරදුනාට කමක්. ඒකයි කිව්වේ අදමින් ජීවත් වෙනවා විතරට දෑමින් මිය යනු සොඳමයි දනහ. අධාර්මිකෝ ඌරවාගේ 100ක් ඉන්නවට වඩා ධාර්මිකෝ එක දවසක් ඉඳලා මැරෙන එක සැපයි. එක දවසක්. ඒ නිසා සිවුර පොරෝණ වාරයක් පාසා සිතට එන්න ඕන. වේවන්නියම්මි අජ්ජූපගතෝති. මම සිවුරු ඇඳපු කෙනෙක්. මම දැන් ගවුම් ඇඳපු කෙනෙක් නෙමෙයි. මම සරන් ඇඳපු කෙනෙක් නෙමෙයි. මම දැන් සිවුරු දාපු කෙනෙක්. ඒකයි ඉස්සර අපි පොඩි කාලෙත් එමය දවසට 3 විතක් බුදුන් වදිනවා. දාවල වළඳපු ගමන් දතමැදලා බුදුන් වදිනකොට දස ධම්ම සූත්‍රය කියන්නේ මතක් කරගන්න. දාවල ඉස්සර තිබුණා දැන්නේ නැත්තේ දැන් වැඩ වැඩි. දාවල වළඳපු ගමන් දත් ටික මදිනවා ඉස්සර තිබුණානේ මොකද ඉස්සර ඒ තරම් ආම්දුගල කොච්චර පරිස්සම් වුණාද කියනවනම් දත් ඇස්සේ බත් ඇට තියෙයි. මැල්ලුම් මේව තිබිලා ගිලුනොත් විකාල භෝජන. ඒ කාලෙමයි. ඒ නිසා දැයට කූරක් තිබුණා. උල් කරලා අනිත් පැත්තේ චප්ප කරලා. ඒකෙන් මේ දත් ටික කූරලා අරකෙන් මදිනවා. පාත්‍රය යොදලා උගේ තියලා යන්නෝනේ විහාරෙට.
විහාරේ වාඩි වෙලා විනාඩි 30ක් අතීත ප්‍රතිවේක්ෂාව කරලා දසධම්ම සූත්‍රය කියලා අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ ඒකත් කියනවා. ඇයි දැන් කාලානේ ඉන්නේ. යකෝ කෑවට කමන්නේ මේ ශරීරයේ තියෙන කේස් ලෝම නිය දත් මස් ඇට නාර ඕවයි තියෙන්නේ. මතක් කරගන්න. ඒවා තමයි මේ පෝෂණය වෙන්න කාලා තියෙන්නේ. පරපටි බද්දා මේ ජීවිකාති මම අනුන්ගෙන් කන්නේ. මට ඔක්කොම නිකන් දෙන්න. ඉංගම් අන්තමිදම් භික්කවේ ජීවිකානම් යදිදම් පින්ඩෝල්‍යම්. මානවික මේ ලෝකේ තියෙනවා නම් නින්දිත ජීවිතයක්. පහත්ම ජීවිතයක් තියෙනවා නම් ඒක තමයි මේ අනුන්ගෙන් ඉල්ලලා කන ජීවිතය. අනුන් දෙන්නේ කාපින්න ජීවිතය තමයි අපි දැන් මේ පෙජරෝ එකේම ගියාට නින්දිතම ජීවිතය. අන්තමිදම් භික්කවේ ජීවිකානම් යදිදම් පින්ඩෝල්‍යම්. සුත්ත නිපාතේ ජීවක සූත්‍රය කියවන්නේ. බයිතර. ඒකනේ අග්ගිකන්දෝපම සූත්‍රයේ දේශනා කළාම එක පාට 69කට ලේවම් ලියලා. ඒතරම මල. තව 69 සිවුරු වල ගියා. මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ආනන්දාගම කියලා කිව්වට පස්සේ තමයි බුදුහාඳුරු මෛත්‍රී කරන්න. මෛත්‍රී භාවනාව කරනවා නම් අනුන් දෙන්න කෑම කන එකේ ණය විලාස. ඒකනේ වඳිනකොට සූපත් වේවා කියන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන වඳින නිවන් සුව ලැබේවා නෙමෙයි වඳිනකොට කියන්නේ සූපත් වේවා. මොකක්ද කියන්නේ එතන මෛත්‍රී. ඒකයි පුරුදු වෙන සූපත්. ඇසපිය ගාන තරම් වේලාවක් මේ ඇස ගාන වේලාවටවත් සූපත් වේවා පිළි. අච්චරා සංඝාත මත්තම් පිචේ බික්කු. ඇසපිය ගාන තරමටවත් සුළු මොහොතක් සෝපත් වේවා කියලා කියනවනම් මේ රට්ට පින්ඩෝලයන් අනුන් දෙන දාහනේ වැළඳීමේ ණය නිදාසය. ඒකටයි කිව්වේ පරපටි බද්දා මම අනුන්ගෙන් ජීවත් වෙන්නේ. අපිට මොනවද නැත්තේ බලන්න. මොනවද නැත්තේ? දැන් කොළොන්නාවේ මම ওই ගෑනු දෙන්නේ තුන්දෙනෙක් යනකොට නිකන් කියනවා පන්සලේ වැඩ කරන්නේ කියලා. මාමා. ඊට මාමා ලුණු ටිකක් පුයලා කනවා. එච්චරයි. මාසයක් ලුණු. උදේ ලුණු දවල් ලුණු තෙල් දාලා ලුණු උයලා ලුණු සම්බෝලේ ලුණු කට්ලට් ලුණු පාන් ලුණු ගන්ධස්සාරේ පන්සලේ. අයි බං ආපු ආසයි. මම මේ චෙක් කරන්න කියන්නේ. ආයි ටිකක් අරගෙන ආයි මාමා කොයිල ටිකක් කෑවොත් අම්මා ඉත මාසිම කොයිල කටු කොයිල දලු කොයිල සුප් කොයිල සම්බෝලේ කොයිල බැදලා කොයිල අච්චාරු දැකලා වමන යනවා කිව්වොත් මොකක් හරි කියන්න ඉක්ුණා ආසයි කිව්වොත් නිකන් හරි වැරදිලා වත්තු තනකොළ සම්බෝලයක් මුන් අනිවාර්යෙන් කියනවා අනකොළ කනවා බා ආගු මොකක් හරි ඇති ආගු කිව්වොත් මාමට තනකොළ සම්බෝලි පොල් දාලා උඹල කඩ දාලා තනකොළ කියන්න විතරයි ඕන ආසයි කිව්වොත් ඉවරයි ඒකනේ මිනිස්සුලා අපෙන් අහන්නේ මොනවද ඕන මම ලේසියෙන් ඕන දෙයක් කියන්නේ මම කියන්නේ දෙන්න දෙයි එයිනම් ඊළඟ ඉන්න උණු ඕකම කියනවා ඊට පස්සේ දැන් කොරෝනා කාලේ ගියා වුනේ තදටම කර්ෆියු ටීවී එකේ බණක් පටිගත කරා මං ඉතින් නිකන් වීඩියෝට කිව්වා දැන් ඉතින් ඔක්කොම බාලා දානත් නැහැ කෙසෙල් ගෙඩියක්වත් දැක්කේ නැහැ කියලා මං කිව්වා කොරෝනා මුන් කොහෙන් හරි කෙසෙල් ගෙඩි ගන්න ගේට්ටු ඔක්කොම කෙසෙල් එල්ලලා ගේට්ටු නිකන් කෙසෙල් වත්ත වාගේ උන්ට ඇතුළට එන්න බෑනේ කොරෝනානේ ගෙනල්ලා ඇවරි පිටේ ඕ කාමු කෙසලුත් තියෙනවා අලු කේලුත් තියෙනවා රත් කේලුත් කොහෙන් ගෙනවද ගන්නන්නේ එළරුම් ටෙලිෆෝන් කරන සාදු ආඳුරු අන්න එල්ලුවා කේල් ගෙඩියක් දී බැලිලා ඇවරි පාරි මිනිස්සු නැති නිසා නිකන් දින කුඩෝයේ විතර උන් අරගෙන
ඇතුළට එන්න බෑනේ එල්ලලා ගියා. ආසයි කියලා කිව්වොත් ඒම කන අපි අනාථ වෙන්න ඕද නැහැ. ඒකයි මේ සූත්‍රයෙන් කියන්නේ. දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. හොඳට ඉගෙන ගන්න. භාෂා සිංහල ඉගෙන ගන්න ඕන. දෙමළ ටිකකුත් ඉගෙන ගන්න. ලියන්න ඕන නැහැ කතා කරන්න. දෙමළ භාෂාව ඉගෙන ගන්න. යාපනයට ගිහිල්ලා කාන්තාවන් පුළුවන්. දැන් බලන්න අපේ පන්සල් වලට ගෑනු ඇවිල්ලා කුස්සිය ඇස්සේ දානශාලාවේ ඇස්සේ ඉන්නේ නැහැ. එමෙ යොත් එළියේ යනවා අමුතුන්තු කතන්දර. දැන් ඔය ඇත්තන්ගේ ආරාම වලට එන ගෑනු කුස්සියට ගිහලා ඔය ඇත්තෝ එක්කම උයනවා. ඕපදුප්පත් කතා කරනවා. ඕ ඒවත් කිව්වා යයි කවුරු මොනවද? කට උල් කර කර නේ. ඉඳුල් ලෝදලා පලා මලෝලා ඒවත් කළ උණුන් කාලා අවශ්‍ය වෙලා නෙමෙයි එළි වෙලා ගියත් ප්‍රශ්නයක්. යාපනයේ පැත්තේ ගෑනු ටික තේ මල්ලගෙන බඩතුවල උණුත් ළමයි මාරු කරයි. ඒ ගෑනුගේ දුක තියෙන උන් ඇවිල්ලා මිනිහා ගැන ළමයි ලොකු පුතා නෙමෙයි. දැන් අපිට කියන්න බැරි ඒවා තියෙනෝනේ අම්මලාට. ඒවා කියනවා භික්ෂුණීන් වහන්සේලාට. කියන්නේ මොකද උපදේශ ගන්න. දැන් පිරිමි අය ඇවිල්ලා කියන්නේ පිරිමි අය ඇවිල්ලා අපිට කියන උපදේශ ගන්න. සත්‍ය හොඳ උපදේශයක් දෙන්න නම් අපි අනාථම වෙන්න. දැලිපිය වාගේ අපි ඉන්නවා. දැලිපියෙන් කිරි කනවා කියන්නේ කිරි ටික කණ්ඩක් තෝලා තොලයි කටයි බේර ගන්නත් පොඩ නැත්තම් කැපිලා ඉලේ බේරින්නේ ලිම්බේ තුවාල ගන්න. ඉතින් ටික බොහොම පරිශ්‍රමයෙන් කන්න ඕන සීකල්පනා. එහෙම නැත්තම් ආපුරුත් ඉවරයි, භික්ෂුණියක් ඉවරයි, උපාසකයක් ඉවරයි, උපාසිකාවක්. මොකද අපි කවුරුත් ඉන්නේ කෙලෙස් පිරිච්ච ලෝකෙක. මේ ඔක්කොම කෙලෙස්. ඇසට පේන්නේ කෙලෙස්, කනට ඇහෙන්නේ කෙලෙස්, නාහයට දැනෙන්නේ කෙලෙස්, දිවට දැනෙන්නේ කෙලෙස්, ශරීරයට දැනෙන්නේ කෙලෙස්. ඕක තමයි පංච ඉන්ද්‍රිය. ඕක තමයි පංචකාම. දැන් මේ නෙළුකනෝනා ඇමරිකාවේ ඉන්නේ. ඒ නෙළුකනෝනා කෝටියක් සල්ලි අරන් ගියා කියනකො පුත්සිටියකට. කෝටියක සල්ලි ගෙලිච්චා. ඇමරිකාවේ තියෙන කොයිද මේ නගරේ තියෙන මේ ලොකුම කඩේට ගියා. තට්ටු ගණන් ලොකු ෂොප් එකක්. ඒකේ ලෝකේ නැති දෙයක් නැහැ. මෙතනිය කෝටියක් අරන් ගියා. කෝටියම වේදම් කරන්න යන්නේ. ඔට්ටුවක් අල්ලගෙන මම කෝටියටම බඩු ගන්න. කෝටියක් වේදම් කරලා මෙතුමිය අච්චර ලොකු පුත්සිටියක හරි මොකකට හරි කියලා ගන්නෙ මොකද්ද? බඩු ಜಾති පහයි. පාට වෙනයි, ඇඩ වෙනයි, ප්‍රමාණය වෙනයි. නමුත් ගණ්ඩ තියෙන්නේ ලෝකේ බඩු ಜಾති පහයි. සල්ලි දීලා ගන්නේ ඇසට පේන ඒවා. ඔය චිත්ත අරෝමියෝ ගන්න ඇස් දෙකට පේන්නේ කවුරු හරි වීදුරු පෙට්ටියක මොකක්වත් නැතුව කියනවා මේක ලක්ෂයයි. ලක්ෂයයි. බලමු මොකක්වත් නැහැ ඇතුලේ. වීදුරුවේ කොහොම ලක්ෂය? මේ ඇතුලේ තියෙන්නේ. ඇතුලේ තිබුණාට පේන්නේ ලක්ෂයක් දෙන්න. නෑ නෝනා මේක ලක්ෂයයි. අනෙක් ඵලයන් යන්නේ කියලා ඇයි මොකක්වත් පේන්නේ නැහැ. ඇසට පේන රූප ගන්න. ඊළඟට ගන්න කනට ඇහෙන ශබ්ද. කැසට්, රේඩියෝ, හෑන්ඩ්ෆෝන් නේ? ඉයර්ෆෝන් ඔය තියෙන්නේ දැන් කනට ඇහෙන්නේ නැහැ. කනේවත් තියෙනවා කනට ඇහෙන්නේ. දැන් පපඩම් ගන්න. පපඩම් ගන්න. ලොකු පපඩම් කොහොමද? අමුතු පපඩම් තියනවා දැන්. මොකටද පපඩම් කන්නේ? පපඩම් වල විටමින් තියෙනවද? ප්‍රෝටීන් තියෙනවද? කැල්සියම් තියෙනවද? මොකක්වත් නැහැ. පපඩම් ගන්නේ මොකටද දන්නවද? චර බරබර. කනට එනකොට චරස් බරස් ගාලා පපඩම් කඩල මුරුක්කු. දැන් ඔය අවුරුදු කාලේ මේ අම්මලා එකතුලා කොකිස් බදින්නේ ලේසි වැඩක් ඒක. අච්චුව මේම දාලා තාච්චුවේ දාලා ඉරට්ටකින් අනින්න ඕනේ කොකිස් ගෙඩිය ගැලවෙන්නේ. කන්නේ මොකටද? චර බරබර. ඒ කොකිස් ගෙඩිය වතුරේ දාලා පොගොලා පීරිසියා දෙන්න පොඩා කොකිස්. කයිද ඒකෙන්ම ගයිද බලන්න. මේ පාපි ඒක චරස් බරස්.
ඒකනේ අපි බිස්කට් කඩලේම shopping bag වලම දාලා ওই ගැට ගන්න බෝතල් වල දාලා මූඩි වලින් වාඩි උලංගනු කාය කඩන. ඔන්න සල්ලි දීලා ගත්තේ පපඩ අන සමසයි. ඇඟට විටමින් නෑ චර බල චර. අර මේ අට කඩේම කකයිනි චටස් පටස් ගා. ඒකේ කඩල මුරුක්කු වගේ එකක් දතක් කැඩි. කොහොම බදලා දීකු කාත් ලේනවා කටේ. පකෝඩා මට පෙන්නන සාදු මේ බලන පකෝඩා මම උන්ට එමුදේ අපෝලු දත කැඩි. සද්දෙට ඊළඟට සල්ලි දීලා ගන්නේ නහයට. සුවඳ. දැන් ප්‍රාන්සේ මන් දැක්කා සෙන්ට් එකක් තිබ්බා. පර්ෆියුම් එකක් ලංකාවේ සල්ලි වලින් 80000යි. කොහොමද මේ කුණු කයිතු 80000ක සෙන්ට් ගාලා 20 මේ විබල බල ඉන්න මූඩියට ගාලා මූඩියින් සබන් කැටයක් එමේ ඉඳින්නේ ඒකනේ. දැන් සමහර ඉන්නවා ගාපු සබන් කැලට උඩන්නේ. ඇයි බන්න සබන් මේ සබන් දින ඌ ගාන සබන් නැහැ. ඌ දැන් කොඹඩන් ගිහුව උට කොඹ සුවඳ මොකක් ලක්ස් අවුෙච්ච එකකින් ගානාලා නාපන් එච්චර නෝන නෑ සුවඳ සුවඳ ජා ඊළඟට ගන්නේ වැඩිපුරම ගන්නේ කන ජා තිත්ත රස ඇඹුල් රස පැණි රස ඔය තියෙන චොකලට් මාමයි අයිස්ක්‍රීම් උඩින් පුඩින් වටලප්පන් ජෙලි ජොලි මේ ඔක්කොම ගන්න මොකද දිවට දිවසක් ඊළඟට ගන්නේ කයට ඒ සිවුරු අඳින ඇඳුම් පුටු මේස මේ ටයිල් ඇයි ටයිල් දාන්නේ කකුල නේ අයම් දිනකොට නිකන් ලිස්සි යන්නේ නැත්තම් අර ගල්ගොඩේ ගියම කකුල උයි ගන්න මේක නිකන් ලිස්ස ගන්න ටයිල් දාන්න පෑන් දාඩිය දදා ඉන්න බෑ ශරීරෙට උලන් වෙනවා ඒසි ඒකත් එන්නලා තියෙන මේ ධාරානිපාත වැස්ස ඌ ඒසි දාලා වෙවුලුනේ වයි ඌ ඒසි එකේ මෙට්ට එක මෙට්ටයක් රුපියල් 80000යි. ඒ මොකටද උඹට සපානකේ මුතිය ගන්න. බෙච්චිට් තුවා ඔය තියෙන ඔක්කොම අතින් අල්ලන්න පුළුවන් ඔක්කොම ඔච්චරයි නෝක තමයි පංචකාම. ඕකට වහල් වෙන්න එපා. ඔය කියපු කරුණු පාට යට වෙන්න එපා. ඒ මොන අනාත. ඒ මයිට තමයි පෙරේත කියලා කියන්නේ. මේක බොහොම ගැඹුරු කතාවක්. මේ පුංචි මේනින් වහන්සේලා තම උපසම්පදා නොවුණු නිසා මම වැඩි කියන්නේ නෑ. ඔක බොහොම ගැඹුරින් හිතන්න ඕන පුංචි කාර්ය කරලා. ඒකයි රාහුල පොඩි නමට බුදුහාමුදුරුව වදාලේ තං කිම්මඤ්ඤසි රාහුල කිමත්තියෝ ආදාසෝ. රාහුල කණ්ණාඩි තියෙන්නේ මොකටද මූණ බලන්න. මොකටද රාහුල මූණ බලන්නේ? දැලි තියෙනවා නම් පියද ගන්න දැන් ඉස්සෙල් බාහිර බලන්න බෑ කණ්ණාඩි කොන්නේ නැත්තම් මෙතන තියෙනවා අතන තියෙනවා කෑලි කෑලි මුණු කැටක් මුණි වැටිලා වගේ උඩට බල්ලා ඉස්සපා ගන්න රාහුල කපා ගන්න. රාහුල මේ ශරීරයේ තියෙන කණ්ණාඩියක් ගන්නවා. පොඩි ආන්ත අවුරුවත් අය. මේ ශරීරේ කොහොමද කණ්ණාඩි තියෙන්නේ? රාහුල කණ්ණාඩියක් නෙමෙයි ඒක තමයි මනස. සිත යමක් කරන්න කලින් බලන්න. කියන්න කලින් බලන්න. හැම තිස්සෙම හොඳට බලා වැඩ කළොත් දිනු. ඒකට තමයි මේ උපමා වලින් කියන්නේ කුල්ල තියෙන්නේ. මේ ගෑන් ළමයි නිසා දැන් කුල්ල දන්නව නේද? මං ඇහුවා ඉස්කෝලේ ගිහලා කුල්ලෙන් මොකද ඒ ළමයා කියන්නේ මේ ගරනවා කියලා. දැන් ඉන්නේ කෙල්ලෝ කුල්ලෙන් තමයි ගරන්නේ. උන් කුල්ල දන්නේ කුල්ල අරගෙන පෙරහැර නටන්න දාන්න. කුළු ඩාන්ස්. කුළු නැටුම්. කුල්ල තියෙන්නේ මොකටද දන්නවද? පොළන්න. පොළනවා කියන්නේ බණක්. ආල් ටිකක් දාලා පොළනකොට නරක ටික එළියට දාන්න. ඒකයි ඉස්සර ආච්චි අම්මා දුවට මිනිබිරිට කියලා දෙන්නේ. දායියා ටික කප්පි ටික රොඩු ටික ඔක්කොම එළියට යන්න. පිරිසිදු ටික තියාගන්න. කුල්ලෙන් පොළනවා කියන්නේ ඒක. නරක ටික එළියට දාපන් හොඳ ටික තියාගන්න. පෙනේරේ කරන්නේ කුල්ලේ අනිත් පැත්ත. කොටලා දාලා අරද්දි හොඳ ටික බිමට දාලා ඕන නැති ටික තියාගන්නවා පෙනේරේ. කප්පි අර රොඩු ටික තියාගන්න. එහෙනම් ජීවිතේ පෙනේරේ කරගන්න එපා. ජීවිතේ හොඳ කුල්ලක් කරගන්න ඕනේ. නරක ටික එළියට දැම්මා. හොඳ ටික තියාගන්න. ඒකට ඕන කරන්නේ මොකද? යෝනිසෝ මනසිකාරය. සී බුද්ධිය සී කල්පනා. එහෙමනම් අනාථ නොවි සනාත වෙන්නයි බුදුවරු දේශන බණ කියන්නේ.
ඒකයි සුකෝ බුද්ධානම් උප්පාද. බුදු කෙනෙකුගේ උපදීම සැපයි කියන්නේ අපිට මඟ පෙන්නනවා. අනාථ වෙන්න එපා. ඒ මඟ පෙන්න නිසා බුදුහාමුදුරන්ට කියනවා මග්ග දස්සාවි. ඇදන් යන්නේ නැහැ. මග්ග දස්සාවි පාර පෙන්නන කෙනා. යන්නේ අපේ වැඩ. ඒ නිසා ඔබට සියලු සම්පත් ලැබිලා තියෙනවා. පිනේ විපාක. කිරමනායකාතුරු මේවා මා ලොකු වැඩක්. මේක ඇතුලේ ඔබට මේ දේ අඩුයි කියලා කියන්න දෙයක් නැහැ. මට පේනට සැප වැඩි වා. සියල්ල ලැබිලා තියෙනවා. මෙච්චර සම්පත් ලැබිලා ජීවිතය අනාථ කරගත්තොත් ඒකට තමයි කියන්නේ පවට පින දෙන්න බෑ. පින් ඉවර වෙනවා. ඒ නිසා තමයි හැමතිස්සෙම පින් කරගන්න කියන්නේ. ඉඳලා අරන් අතු ගන්න. පින් කසල අයින් වෙනකොට කුසල් වැඩෙනවා. කසලනේ අයින් කරන්නේ කුසල් වැඩෙනවා. ගස් කොළන් වලට ආදරය කරන්න. ආරාම රෝපා වන රෝපා. ගෙඩිය ඇදෙන ගස්, මල් පිපෙන ගස් නිකන් නුටිතවන්න ඕන මේ කැලේ හොඳට පුළුවන්. සදා පුඤ්ඤම් පවට්ටති නිතර පින් වැඩෙනවා. අනාථ වෙන්නේ. දේවතා රක්කන්ති දෙවියෝ රකින්න. ඒ නිසා අද නෙලූකා මෙන්ඩිස් මැතිනියන් මෙන්ඩිස් මහත්මයා ඒ වගේම ආදරණීය දරුවෝ බොහොම සත්පුරුෂයෝ. අපි තඳුරගත්තේ අපේ බණ්ඩාරවිල නන්ද පණ්ඩිතාම්බු ලිසවුන්නාන්සේ බොහොම එකතුයි එක පවුලේ සහෝදරයෝ වාගේ සංසාරේ ඉන්න ඇති. බුදුහාමුදුරු දේශනා කළානේ මහණනි මේ ලෝකේ අයියා නොවිච්ච කෙනෙක් අක්කා නොවිච්ච කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැ ඔක්කොම එකට ආපු අය. ඒ නිසා උන්වහන්සේ ඒ ඇත්තන්ගේ ආශාව ඉෂ්ට කරන්න පියා එස්.එස්. ප්‍රනාන්දු තාත්තටත් මව ප්‍රියානි ප්‍රනාන්දු අම්මා තාත්තා ඇස් දෙකට සමානයි. ඒ දෙමව්පියෝ වෙනුවෙන් වියලි සලාක බෙදනවා, බණ කියනවා, තවත් අසරණයන්ට උදව් කරනවා, මටත් ආධාර උපකාර කළා මගේ පන්සලටත්. ඉතින් මේ වාගේ මා පුදුම මිනිස්සු මේ කොරෝනා කාලේ හැමතැනම ප්‍රශ්න. නමුත් නේ අපි අම්බ කළා තියෙන වෙලාවෙ දී ගන්න. තියෙන වෙලාවෙ දුන්නාම අපේ අම්මා තාත්තට පින් සිද්ධ වෙනවා. ඒකෙන් පේනවා මේ අම්මා තාත්තා කොච්චර හොඳයිද. ඒකනේ මේ පින්කම් කරන්නේ. නැත්තම් සුළුවෙන් මොනවාරි කරලා ඉන්න තිබුණා. නෑ මේ ස්ථානෙ තෝරගෙන කාල වේලාව අදාගෙන අපේ මානාමාඳුරු එක් කරගෙන බලන්න ලේසි නෑ. මමත් පුළුවන් කමකට ආව නෙමෙයි. පෙරේදා කතරගම කිරිවේලට ගිහලා ඊයේ ඇවිල්ලා ඊයේ පෝය කරන්න එළි වෙනකම් මිනේ කර්ම ඒවක් කරලා මේ ඔක්කොම කරන්නත් ඕන. අදත් බණ තුන පුදේ පාන්දර වස් පළවෙනි දානේ ඊට පස්සේ බෞද්ධ නාලිකාවේ බණ තවත් එකක් දැන් ආයන්න ඒ අපේ ගෙදර. මේවා තියෙති තමයි මේ නෙලූකා මෙන්ඩිස් නෝනලගේ විශේෂයෙන් නෙලූකා මෙන්ඩිස් නෝනා තමයි මේ නන්දාගම. අපේ දවුල්දෙන මානායකන්ගේ ගෝලනම්. උන්වහන්සේ මට ආවා අද ඊයේ ඉඳලා පෙරේදා ඉඳලා කෝල් කරනවා. මං එන්නම් බං කියලා තිබ්බා බැරිම තැන. අයියෝ කො එන්නම් කිව්වඩස් මේක විනාඩි නේද බඩේ මම එන්නම්. ආවද ඉවරයි. ඉතින් අම්මා තාත්තා දෙන්නට මෙන්ඩිස් මහත්මයාගේ ආදරණීය පියා. ඒ මෙන්ඩිස් තාත්තා එතුමාට පින් දෙනවා අම්මයි. ඒ අම්මට දීර්ඝායු සම්පත් නිරෝගී සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මෙන්ඩිස් නෝනායි මාත්‍යයි නෙලූකා නෝනායි ස්වාමි පුරුෂයයි දෙපළගේ නමින් මියගිය ඥාතීන්. ආච්චිලා සීයලා මුත්තලා කිත්තලා කොච්චර මැරිද? ඒ මැරිච්ච කවුරු හරි පින් ගන්නවා නම් ඒ සමට සසර සැප නිවන් සුව ලැබේවා. සුජීවත්ව ඉන්න ආදරණීය මෙන්ඩිස් මහත්මයාගේ අම්මා ප්‍රධාන ඉරන්ත මේ නෙලූකා නෝනාගේ ළමයි බොහොම ලස්සන ළමයි. බොහොම ඇච්චයක් තියෙන ඉතින් ඇති ළමයි. ඒ ළමයින්වත් වීඩියෝ රැකගන්න. කිරමනායකාඳුරු මේ වාඩි වෙලා ඉන්න අපේ සහෝදරී භික්ෂුණීන් වහන්සේලා සියලු දෙනා කැපකරු මණ්ඩලයේ තව භික්ෂුණීන් වෙන්න බලාපොරොත්තු වෙන්න ළමයි අපේ මේ පණ්ඩිතාඳුරු දෙනම ඉතින් මේ නන්දාඳුරුයි මහානාමාඳුරුයි යාළුවෝ කල්යාණ මිත්‍රයෝ. ඒ දෙන්න එකතු වුණා. මේ මහානාමාඳුරු අපේ කිරමාටත් බොහොම කැමතියි. ඉතින් අපි මේ විදියට සම්බන්ධතා තියෙන ඔක්කොම කරගත්ත පින්
මිය ගියත්න්ට දෙවියන්ට ඔබට අපට මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙස් ජයගෙන මාරයත් ජයගෙන අවසානයේ පතන බෝධියෙන් උතුම් නිවන් පිණිස පවතිවා. කොරෝනා වසංගතේ ලෝකෙම දුර වෙලා සියලු සත්‍යයන්ට යහපතක් වේවා කියලා අපි දෙවියන්ට පිළිදෙමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. නිලෝකා මෙන්ඩිස් මැතිනිය මෙන්ඩිස් මහත්මයා දරුවෝ ඔබ අප සෑම දිනාගේ පැතුමන් සඵල වේවා සාර්ථක වේවා. ඉක්මනින්ම මේ ගෝර සසර ජය ගන්න මේ පිනත් පාරමී වේවා කියන පැතුමෙන් වැඩගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. සමතම උතුම් තෙරුවන් සරණයි. මාසික විමතිල හරි මම ගන්න. පොඩි මේ පැත්තෙන් ඇවිල්ලා මේ මගේ මාසික කරන්නේ හරි නේද? අවශ්‍ය නැහැ.